නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදකම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය නොමැකී පවතින යුගයක අපට මිනිසත් බව ලැබුණා. ඒ දුර්ලභ මිනිසත් බව සාර්ථක වෙන්නේ අපි අඳින ඇඳුමින් නොවේ. අපි මාරු කරන සල්ලි වලිනුත් නොවේ. අපට ලැබෙන බාහිර දැනුගත්කමනුත් නොවේ. ඒ මිනිසත් බව සාර්ථක වෙන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ වදාළ ගාථාවක තේරුම අද මේ දේශනාවට කලින් මා කියා දෙන්නම්. බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාලා. හරි ලස්සන ගාථාවක්. පුළුවන් නම් පාඩම් කරගන්න ඔබ. යස්ස සද්ධා තථාගතේ අචලා සුප්පතිට්ඨිතා. යම් කිසි කෙනෙකුට තියෙනවා නම් තථාගතයන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක්. අචලා ඒ කියන්නේ චලනේ නොවන, නොසිල් වෙන. සුප්පතිට්ඨිතා හොඳින් පිහිටි නොසිල් වෙන ශ්‍රද්ධාවක් තියෙනවා නම්. සීලංච යස්ස කල්යාණං අරිය කන්තම් පසංසිතං. ගුණවතුන් විසින් ප්‍රශංසා කරන කල්යාණ වූ ආරිකාන්ත සීලයක් යමෙකුට තියෙනවාද? එතකොට කීයක්ද කරුණු? දෙකයි. තථාගතයන් වහන්සේ කෙරෙහි නොසිල් වෙන මනාව පිහිටි ශ්‍රද්ධාවක් තියෙනවාද? ලොව ගුණවතුන් ආර්යයන් වහන්සේලාගේ ප්‍රශංසාවට බඳුන් වන කල්යාණ වූ ආරිකාන්ත සීලයක් තියෙනවාද? සංඝේ පසාදෝ යස්සත්ති. යමෙකුට සංඝයා කෙරෙහි, ආර්ය සංඝයා කෙරෙහි ප්‍රසාදයක් ඇද්ද? උජ්ජු භූතංච දස්සනං. දස්සනං කිව්වේ දැක්ම. Taman ජීවිතේ දිහා බලන ආකාරය. උජ්ජු භූතං ඍජුව පවතිනවාද? ඒ කිව්වේ ආර්ය සම්මාදිට්ඨියෙන් යුක්තයිද? චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් යුක්තයිද? උජ්ජු භූතංච දස්සනං. එතකොට හතරයි. අදලිද්දෝ තිතං ආහු. ඔහුට කියන්නේ නොදිලිඳු කෙනා කියලා. ඒ කිව්වේ ඔහු දිලිඳු නැහැ. අමෝඝං තස්ස ජීවිතං. ඔහුගේ ජීවිතය හිස් නැහැ. තස්මා සද්ධංච සීලංච පසාදං ධම්ම දස්සනං. ඒ නිසා ශ්‍රද්ධාවත්, සීලයක්, සංඝයා කෙරෙහි ප්‍රසාදයක්, දහම් දැක්මක් ඇතුව අනුයුන් ජේත මේධාවී. මේධාවී කිව්වේ නුවණැති කෙනා ධර්මයේ හැසිරෙනවා. සරං බුද්ධාන ශාසනං. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සිහි කර කර. ත්‍රිපිටකයේ බොහෝ තැන්වල බුදුරජාණන් වහන්සේ විසින් බුදු මුවින් වදාළ ඒ ගාථාව දකින්න ලැබෙනවා. එතකොට දිලිඳු නැති, හිස් නැති ජීවිතය තමයි ඔය. ඉතින් නිබඳු ජීවිතයක් ලබා ගැනීමේ උතුම් අදහසින් ඔබ මේ
රැස් වෙලා ඉන්නේ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල්ලෙන ප්‍රසාදය ඇති කර ගන්නට අපට උපකාරී වන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මයයි. ඒ ධර්මයේ තුල තිබෙන්නේ කාගේ අවබෝධයද? උන්වහන්සේගේම අවබෝධය තමයි උන්වහන්සේ දෙව් මිනිසුන් ඉදිරියේ ප්‍රකාශ කළේ. අද ඔබ ඉගෙන ගන්න සූත්‍ර දේශනාව මජ්ක්‍ධිම නිකායට අයිති සූත්‍ර දේශනාවක්. මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි පොත් වහන්සේගේ පළවෙනි සූත්‍රයයි. මේ දෙවෙනි කොටස මා පරිවර්තනය කරලා තියෙන්නේ. ඒක ළඟදීම ඔබට කියවන්න ලැබෙවි. මේ සූත්‍ර දේශනාවේ නම කන්දරක සූත්‍රය. කන්දරක සූත්‍ර. කන්දරක කියන්නේ තාපසයෙකුගේ නමක්. ඒ දිනවල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ චම්පා නුවර ගග්ගරා කියන පොකුණ අසබඩ වනගත අසපුවක. අසපු කියන වචනේ මේ සිංහල මහා ශබ්දකෝෂයේ හරි ලස්සනට තෝරලා තිනවා. යම් තැනක සිල්ලුතුන් ගුණවතුන් භික්ෂූන් වසයිද ඒ අසපුවයි කියලා. ඒ නිසා අසපු කියන වචනෙට ඊර්ෂ්‍යාවෙන් කෑ ගහන අය ගැන අපි කලබල විය යුතු නැහැ. හැබැයි ඉතින් අපි මෙහෙම එකකුත් දැනගන්න ඕනේ. සිංහලයාට යමක් ගැන ඊර්ෂ්‍යාවක් ඇති වුණාද ඒක සාර්ථකයි. ඒකයි සිංහලයෝ කෑ ගහන්නේ. බෞද්ධයෝ එහෙම නෑනේ. බෞද්ධයෝ ඊර්ෂ්‍යාව දුරු කරන අයනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ගග්ගරා පොකුණු තෙර මහත් වූ භික්ෂු සංඝයා සමග වාසය කරනවා. එදා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්ට දෙන්නෙක් ආවා. කී දෙනෙක් ආවද? එක්කෙනෙක් තමයි මේ කන්දරක කියන තාපසයා. අනිත් එක්කෙනා තමයි පෙස්ස. පෙස්ස කියන හත්තාරෝහක පුත්ත. ඒ කියන්නේ මේ ඇතුම් පුහුණු කරන කෙනෙකුගේ පුතා. පෙස්ස. එතකොට පෙස්ස කියලා කෙනෙකුයි කන්දරක කියලා කෙනෙකුයි බුදුරජාණන් වහන්සේව බැහැ දකින්ට ආවා. කොහාටද ආවේ? චම්පා නගරයේ ගග්ගරා කියන පොකුණු තෙර පිහිටි වන අසපුවට. ඇවිදිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. වටපිට බලද්දී සිය ගානක් භික්ෂුන් වහන්සේලා භාවනානුයෝගීව ඉන්නවා. භාවනා කරගෙන ඉන්නවා. දැන් මේක දැකලා මේ භික්ෂු සංඝයා නිස්සබ්දව සාන්තව භාවනා කර කර ඉන්නවා දැකලා කන්දරක තාපසයා මෙහෙම කියනවා. බවත් ගෞතමයන් වහන්සේ ආශ්චර්යයි. බවත් ගෞතමයන් වහන්සේ අద్භූතයි. බවත් ගෞතමයන් වහන්සේ අතීතයේ වැඩ සිටියේ සම්මා සම්බුදු රජාණන් වහන්සේලා මේ විදිහටම භික්ෂු සංඝයාව සකස් කරන්න ඇති. වර්තමානයේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් විසින් තම ශ්‍රාවකයන් සකස් කරන්න යම් අයුරින්ද ওই විදිහටම අතීතයේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේලා සකස් කරන්න ඇති ශ්‍රාවකයන් වය. ඒ වගේම බවත් ගෞතමයන් වහන්සේ අනාගතයේ පහළවන්නා වූ අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේලා ওই මේ විදිහටම තමයි ශ්‍රාවක සංඝ පිරිස සකස් කරනවා ඇත්තේ. මේ වර්තමානයේ බවත් ගෞතමයන් වහන්සේ විසින් හරි ලස්සනට තම ශ්‍රාවක පිරිස සකස් කරලා තියනවා නේද කියලා කවුද මේක කිව්වේ? කන්දරක තාපසයා. බුදුරජාණන් වහන්සේක අනුමත කළා. ඒව මේ තන් කන්දරක ඒක එහෙම තමයි. කන්දරකය ඒක එහෙම තමයි. අතීතයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වැඩ සිටියාද උන්වහන්සේලා තම ශ්‍රාවක පිරිස සකස් කළේ මේ විදියටයි. අනාගතයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවාද උන්වහන්සේලාත් මේ විදිහට තමයි ශ්‍රාවක පිරිස සකස් කරන්නේ. වර්තමානයේ තථාගතයන් වහන්සේ විසින් මේ මනාකොට සංඝ පිරිස
සකස් කරලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස දිහා බලලා සංඝ පිරිස පෙන්නලා කියනවා කන්දරක බලන්න මේ භික්ෂු සංඝයා දිහා. මේ භික්ෂුන් වහන්සේලා අතර ආශ්‍රව ක්ෂය කරපු නිවන් මඟ සම්පූර්ණ කරගත් කෙලෙස් බර බැහැර කළපු පිළිවෙලින් උත්තම තත්වයට පැමිණි විමුක්තියටපත් සිත් ඇති රහතන් වහන්සේලා මේ සංඝ පිරිසේ ඉන්නවා කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේම කන්දරක බලන්න මේ භික්ෂු සංඝයා දිහා. මේ භික්ෂු සංඝයා අතර සිටිනවා මාර්ගඵල පුහුණු වෙන නිරන්තරයෙන්ම සීලය සකස් කරමින් නිරන්තරයෙන්ම තම පැවැත්ම නුවණින් මෙහෙවමින් ඉන්නවා. කියන මේ සංඝ පිරිස අතර සිටිනවා කියන මේ සංඝ පිරිස ඉන්නේ සතර සතිපට්ඨානී හොඳට සිහිය සිත පිහිටුවාගෙනයි. කියන මේ සංඝ පිරිස අතර භික්ෂුන් ඉන්නවා කායානුපස්සනාව වඩනවා. කෙලිස්තවන වීරියෙන් යුක්තව ආශාවත් ගැටීමත් බැහැර කොට කයානුව බලමින් වාසය කරන භික්ෂුන් වහන්සේලා ඉන්නවා මේ සංඝ පිරිසේ. ඒ වගේම මේ සංඝ පිරිසේ සිටිනවා වේදනානුපස්සනාව වඩන සැප දුක් උපේක්ෂා කියන විදීම් දැනෙද්දී හොඳට සිහියෙන් ඒ නුවණින් විමසන භික්ෂුන් වහන්සේලා මේ පිරිසේ ඉන්නවා. ඒ වගේම සිත පිළිබඳව සෑම දෙයක් ගැනම කල්පනාවෙන් ඉන්න භික්ෂුන් වහන්සේලා මේ පිරිසේ ඉන්නවා. ඒ වගේම ධර්මයන් පංච උපාදානස්කන්ධ ගැන, පංච නීවරණ ගැන, ආයතන ගැන, බුද්ධංග ගැන නුවණින් විමසන ආරි සත්‍ය ගැන නුවණින් විමසන පිරිස මේ සංඝ පිරිසේ ඉන්නවා. කියලා මේ බුදුරජාණන් වහන්සේ මේ තමන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාව හඳුන්වා දුන්න වෙලෙහි ඊළඟ එක්කෙනාට හරි සතුටක් ඇති වුණා. කවුද ඊළඟ එක්කෙනා? පෙස්ස. ඒ පෙස්ස හත්තාරෝහ පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. ස්වාමීනි ආශ්චර්යයි. ස්වාමීනි අద్භූතයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සතර සතිපට්ඨානය මනාකොට පෙන්වා වදාලා. කියන ස්වාමීනි මේ සතර සතිපට්ඨානය තමයි අපට පිරිසිදු වීමට තියෙන්නේ. ශෝක වැළපීම් දුක් දුම්නස් ඉක්මවා යාමට තියෙන්නේ. නිවන අවබෝධ කිරීමට තියෙන්නේ. ජීවිත අවබෝධය පිණිස තියෙන්නේ මේ භාග්‍යතුන් වහන්සේ මනාවකට වදාරන ලද සතර සතිපට්ඨානයයි. දැන් බලන්න මේ පැහැදීමෙන් කතා කරන්නේ පැවිද්දෙක්ද? ගියේ. පෙස්ස කියලා හත්තිසාර පුත්ත තමයි මේ විදිහට ප්‍රශංසා කරන්නේ. කළා ඊට පස්සේ කියනවා මයම්පිහි බන්තේ ගිහි ඕදාත වසනා. ස්වාමීනි අපි ගිහි ජීවිතය ගත කරන සුදුවත් හඳින උදවිය. කාලේන කාලං කාලින් කලට ඉමේසු චතුසු සතිපට්ඨානේසු සූපට්ඨිත චිත්තා විහෙරාම ඔය සතර සතිපට්ඨානයන්දී හොඳට සිත පිහිටවාගෙන අපිත් කලින් කාලට ඉන්නවා කියනවා. එතකොට දැන් බලන්න කවුරු හරි කියනවා නම් ගිහි අයට මොන භාවනාවද මොන ධර්මයක්ද කියලා කොච්චර ධර්මයට ගැරහීමක්ද? ධම්මදේශී පරාභව ධර්මයට ද්වේෂ කරන කෙනා බලා සිටිද්දී පිරිහෙනවා. කොහොමද පිරිහෙන්නේ යා? එයා සීලයෙන් පිරිහෙනවා. එයා ශ්‍රුතයෙන් පිරිහෙනවා. ඉස්සල්ලාම පිරිහෙන්නේ ශ්‍රද්ධාවෙන්. ශ්‍රද්ධාවෙන් පිරිහෙනවා. සීලයෙන් පිරිහෙනවා. ශ්‍රුතයෙන් පිරිහෙනවා. ත්‍යාගයෙන් පිරිහෙනවා. ප්‍රඥාවෙන් පිරිහෙනවා. මොකද එයාට කිසි දවසක ඒක වඩන්න බෑ. ඇයි හේතුව? එයා ධර්මයට ගරහනවා. ඒ නිසා දැන් බලන්න බුද්ධ දේශනාවල පැහැදිලිව මේ ගිහි අය ඇවිදිලා කියලා තියෙනවා. කියනවා ඉද මයම් බන්තේ කායේ කායානුපස්සිනෝ විහෙරාම. ස්වාමීනි අපිත් කාය පිළිබඳව කායානුපස්සනාවෙන් වාසී කරනවා. කෙලස්තාන වීර්යයෙන් අවිජ්ජා දෝමනස් බැහැර කරලා අපිත් ඉන්නවා එහෙම. වේදනාවන්හි වේදනානුපස්සනා භාවනාවෙන් අපිත් කල් ගත කරනවා.
සිත පිළිබඳව චිත්තානුපස්සනාවෙන් අපිත් කල් ගත කරනවා. පංච නීවරණ බැහැර කරමින්, පංච උපාදානස්කන්ධයේ නුවණින් විමසමින්, ආයතන හයේ ක්‍රියාකාරීත්වය නුවණින් විමසමින්, බොජ්ජංග ධර්මයන් ගැන නුවණින් විමසමින්, චතුරාර්ය සත්‍ය නුවණින් විමසමින් අපිත් කල් ගත කරනවා. දැන් බලන්න කොච්චර ලස්සන උදාහරණයක්ද. දැන් මේ සාමාන්‍ය ගිහි ජීවිතය ගත කරන ගිහි ජීවිතය ගත කරන කෙනෙක් ගැන මේ කියන්නේ. මේක කියන අඳුනලා දෙනනේ. මයම්පිහි බන්තේ ගිහි ඕදාත වසන. ගිහිය. එතකොට මේකට මේ ලෞකික ජීවිතේ සපවත් කරගන්නේ කොහොමද කියලා නිකන් අසනීපයකින් වගේ දොඩවගෙන යන්නේ නැහනේ. නැත්තම් දැන් ධර්මයේ ගැන කතා කිරීමේදී ද්වේෂයක් එනවා බොහෝ දිනෙකට. ඇවිල්ලා කියන ඕක එපා. ලෞකික ජීවිතේ සපවත් කරගෙන කතා කරන්න. මොකද මේ ලෞකික ජීවිතය ගැන මේ 아무ත අසනීපයක් හැදිලා තියෙනවා. ධර්මයට ද්වේෂ කිරීම නිසා. හොඳට බැලුවොත් ධර්මයට ද්වේෂ කරනවා. ධර්මයට ද්වේෂ කරන්නේ නැතුව ඒකම ඇද කියන්න බෑ. ධර්මයට ද්වේෂ කරන්නේ නැත්නම් යා කොහොමද කියන්න ඕනේ? බුදුරජාණන් වහන්සේ කුමක් වදාළසේක්ද? අපි දැනගන්න කැමතියි. ඒ මොකද හේතුව? යස්ස සද්ධා තථාගතේ අචලා සුප්පතිත්තිතා. තථාගතයන් වහන්සේ කෙරෙහි මනාව පිහිටි අචල වූ ශ්‍රද්ධාවක් තියෙනවා. අචල වූ ශ්‍රද්ධාවක් තියෙනවා. එයා කල්පනා කරන්නේ මේ විදිහටයි. එතකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි බලාත් පැහැදීමෙන් සිටිය මේ පෙස්ස ලස්සන අදහසක් ඉදිරිපත් කරනවා. මොකද්ද? අච්චරියම් බන්තේ අබ්බූතම් බමුක් සංඝ පිරිස පේනවා දැන් හොඳට සංවර වෙලා ඉන්ද්‍රිය සංවර කරගෙන ඇතුළයි පිටයි දෙකක් නැතුව. එතකොට කියන ස්වාමීනි හරි ආශ්චර්යයි. ස්වාමීනි හරීම අද්භූතයි. කුමක්ද මේ ආශ්චර්ය අද්භූත? කියනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සංගවාගත් ගති ලක්ෂණ නැති මිනිස්සු අතරින් මේ හොඳ මිනිස්සුන් හදන්නේ. ඒවන් මනුස්ස ගහනේ. එතන ගහන කියලා කිව්වේ සංගවාගත් ගති ඇති. ඒ කියන්නේ ඇත්ත ස්වභාවයගේ හොයන්න බෑ. කතාබස් කරනට හරි ප්‍රණීතයි. ඇතුලේ තියෙන්නේ දෙන්නම් ඔබට. දැක්කාම කියන්නේ අනේ දැක්ක කල් කොහෙද හිටියේ? ඔබ දැකීමෙන් මා පින්කල බව දැනින්න කියනවා. යනකම් ඉඳලා නැදකින් කියනවා. ඒ මොකද්ද මේ කියන්නේ? මට හොඳට දන්න මටත් එහෙම කරනවා සමහර අය. දැක්කම අනේ ඥානানন্দ දැක්ක කල් කියනවා. යනකම් ඉඳලා ඕන්න අසපු වටෝගෙන කියලා බයිනවා. ඒ මොකද්ද මේ තියෙන්නේ මිනිස්සුන්ගේ? සංගවාගත්තු පිරිහුණු ගතිය ඇති මිනිසුන් අතරින් ඍජු මිනිසුන් බිහි කරනවා කියන ලීසි වැඩක්ද? අමාරු වැඩක්. මනුස්ස කසටේ කසල පිරුණු මිනිසුන්ගෙන් පිරිසිදු මිනිසුන් බිහි කිරීම ආශ්චර්ය නැද්ද? මනුස්ස සාඨෙයි කපටි ඇට්ටර වෙට්ට පිත්තල වෙච්ච මිනිසුන් අතරින් අවංක මිනිසුන් බිහි කරනවා කියන්නේ ආශ්චර්යයක්. කියනවා භාග්‍ය බුදුරජාණන් වහන්සේ මේ මිනිස්යන් අතරේ මේ බඳු ගති ලක්ෂණ මිනිසුන් අතර පවතිද්දී සත්තානං හිතා හිතං ජානාති. සත්‍යයන්ට හිතසුව පිණිස පවතින්නේ කුමක්ද? අහිත පිණිස පවතින්නේ කුමක්ද කියා දන්නාසේක. දැන් බලන්න එයාට එතකොට තථාගතයන් වහන්සේ කෙරේ පැහැදීමක් නැද්ද? පැහැදීමක් තියෙනවා. කියනවා ගහනං හේතම් බහන්තේ යදිදම් මනුස්සා. ස්වාමීනි මේ මිනිස්සු කියලා කියන්නේ ඇත්ත ස්වභාවයේ සංගවාගෙන ඉන්න පිරිසක්. උත්තානකං හේතම් බහන්තේ යදිදම් පසවෝ. නමුත් ස්වාමීනි මේ සිව්පාවෝ කියන්නේ මේ සතුන් කියන්නේ ඇත්ත ස්වභාවයේ සංගවාගෙන ඉන්න පිරිසක් නෙවෙයි. ඇත්ත ස්වභාවයේ මතු කරලා ඉන්න පිරිසක් කියනවා. ඇත්ත ස්වභාවය මතු කරපු පිරිසක් කියනවා. කියන්නේ ස්වාමීනි මට පුළුවනි ඇත්ත দমনය කරන්න ඉතා ඉක්මනට. බොහොම සුළු වේලාවකින් ඇතෙක්ව দমনය කරන්න පුළුවන්. කියන ස්වාමීනි මට පුළුවන්
චම්පා නගරයට ඇතික්ව අරගෙන යනකොට ඒ කාලය තුල ඇතා එයාගේ සෑම දුර්වලකමක්ම ප්‍රකට කරනවා. ඇතාව අරගෙන යනකොට චම්පා නගරේ දක්වා ඒ ඇතාගේ තියෙන බැරිකම් තරහ මොනවා හරි තියෙනවා නම් ඒ හැම එකක්ම එයා පිට කරනවා ප්‍රකට කරනවා. එතකොට කියනවා එයාට තියෙනවා නම් කප්පටිකම් කූටකම් වංකකම් ඇදගති ඒ කොහොම ඇතා ප්‍රකට කරනවා. කියනවා ඒ වුණාට ස්වාමීනි අපේ සීවකයෝ එහෙම නෑ කියනවා. අපේ ළඟ වැඩට ඉන්න අය එහෙම නෑ කියනවා. ඒ අය කයින් එක විදියකට ඉන්නවා කියනවා. වචනෙන් තවත් විදියකට ඉන්නවා කියනවා. සිතින් තවත් විදියකට ඉන්නවායි කියනවා. මේ ඇත්තන්ව හොයන්න බෑ කියනවා. බලන්න එතකොට ඒ කාලේ මේ කාලේ අතර මිනිස්යන්ගේ මහා ලොකු ආකාරයට වෙනසක් අපිට හොයන්න තේරෙන්නේ නෑ. කියනවා ඒ නිසා ස්වාමීනි මට නම් හරීම පුදුමයි. මට නම් හරීම ආශ්චර්ය අద్భుත දෙයක් මේ භාග්‍යතුන් වහන්සේ කළා තියෙන්නේ. මොකක්ද ඒ? සැඟවුණු අදහස් ඇති මිනිස්සුන්ව හොඳට හරි ගස්සලා විවෘත කළා. ඊළඟට කසට අදහස් ඇති මිනිසුන්ව පිරිසිදු කරලා. කපටි අදහස් ඇති මිනිසුන්ව අවංක කළා. ස්වාමීනි මේ මිනිස්සුන්ගේ ස්වභාවය හැමතිස්සෙම තියෙන්නේ සංගවිලා හොයන්න බෑ. නමුත් මේ සිව්පාවුණන් හරි ප්‍රකටයි හොයන්න ලේසියි කියන බුදුරජාණන් වහන්සේ මේ කාරණේ පිළිගන්නවා. අනුමත කරනවා. ඒව මේ තම් පෙස්ස ওই කාරණේ හරි. ඒව මේ තම් පෙස්ස ওই කාරණේ හරි. ගහනං හේතම් පෙස්ස යදිදම් මනුස්සා මේ මිනිස්සු කියලා කියන්නේ ඇත්ත ස්වභාවයේ සංගවාගෙන ඉන්නවා. මේ මොනවා හරි කියලා කේලම් කියලා ඉලා අනිත් අතට ඇවිල්ලා කියනවා. අනේ මොනවද ඒ කේලම් කියන්නේ? දන්නේ නැහැ. හුරතක්. අපි නම් කවදාවත් කවටවත් මොකෝවත් කියන්නේ වනින්නේ නැහැ කියන මේ ගෝණි ගානක් බැනලා අනිත් පැත්තට ඇවිල්ලා කියනවා. අපි දන්නේවත් නැහැ කියනවා. ඒක මනුස්සයගේ ස්වභාවය නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා වදාලා පෙස්සී කාරි කියනවා. ගහනං හේතම් පෙස්ස යදිදම් මනුස්සා මේ මිනිසු කියන જાතිය ඇත්ත සංගවාගෙන ඉන්නේ. ඒ නිසා මිනිසුන්ට මිනිස්යන්ම හරියට මිනිසුන්ගේ ගැටවලට අහු වෙනවා. උත්තානකං හේතම් පෙස්ස යදිදම් පසවෝ. නමුත් මේ සිව්පාවන්ගේ ගති ලක්ෂණ නම් ඉස්මතු කරගෙන කියනවා ඉන්නේ. සංගවාගෙන නැහැ කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පෙස්ස මේ ලෝකේ පුද්ගලයන් 4 කොටසක් ඉන්නවා. මේ ලෝකේ පුද්ගලයන් 4 කොටසක් ඉන්නවා. එක පුද්ගලයෙක් ඉන්නවා එයා තමාට වද දෙදී ඉන්න කෙනෙක්. තමාට වද දෙන්න වැඩපිළිවෙලක යෙදී ඉන්න කෙනෙක්. තව පුද්ගලයෙක් ඉන්නවා අනුන්ට වද දෙන කෙනෙක්. අනුන්ට වද දෙදී ඉන්න කෙනෙක්. තව පුද්ගලයෙක් ඉන්නවා තමාටත් වද දෙනවා තමාවත් දුක්ඛිත ජීවිතයකට ඇද දමාගෙන තියෙනවා අනුන්ව දුක්ඛිත ජීවිතයකට ඇද දානවා. එතකොට කී දෙනෙක්ද? 3 දෙනෙක්. තව පුද්ගලයෙක් ඉන්නවා තමාව දුක්ඛිත ජීවිතයකට ඇද දමන්නේ නැහැ. අනුන්ව දුක්ඛිත ජීවිතයකට ඇද දමන්නේ නැහැ. මෙලොවදීම සාන්ත වෙලා නිවිලා සංසිඳිලා තෘෂ්ණා රහිත වෙලා සැප විඳිමින් ශ්‍රේෂ්ඨත්වයෙන් යුතුව ජීවත් වෙනවා. පෙස්ස මේ පුද්ගලයෝ 4 දිනාගෙන් ඔබ කැමති කාටද? බුදුරජාණන් වහන්සේ අහනවා. කාගෙන්ද අහන්නේ? පෙස්සගෙන් අහනවා මේ පුද්ගලයන් 4 දිනාගෙන් ඔබ කැමති කාටද? කියනවා ස්වාමීනි අර පළවෙනි පුද්ගලයා මට අල්ලන්නේ නැහැ කියනවා. කවුද?
තමන්ට වද දින පුද්ගලයා මං කැමති නෑ කියනවා. ඊළඟට ස්වාමීනි දෙවෙනි පුද්ගලයා අනුන්ට වද දෙන පුද්ගලයාටත් මං කැමති නෑ. ඊළඟට ස්වාමීනි තුන්වෙනි පුද්ගලයා තමාටත් වද දෙන අනුන්ටත් වද දෙන පුද්ගලයාට මං කැමති නෑ. ඊළඟට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අර පුද්ගලෙක් ඉන්නවානේ අර හතරවෙනි එක කියලා තමාටත් වද නොදෙන අනුන්ටත් වද නොදෙන තෘෂ්ණා රහිත වෙච්ච නිවී ගිය සිසිල් වී ගිය සංසිදී ගිය සපසී වාසය කරන ශ්‍රේෂ්ඨ කෙනා ආන්න යාට මං කැමතියි කිව්වා. බුදුරජාණන් වහන්සේ ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ පෙස්සගෙන් අහනවා. පෙස්ස එතකොට ඔබ මොකද අර කලින් තුන් දිනාට අකමැති කියනවා ස්වාමීනි. තමන් කැමති සපසී වසන්නයි. තමන් දුකට කැමති නෑ. සපසී වසන්න කැමැත්ත තියෙද්දි දුකට අකමැති වෙලා තියෙද්දි එයා තමන්ට වද දෙවෝ ගන්නවා නම් ආන් ඒකට මං කැමති නෑ කිව්වා. හරි නේද ඒක? ඊළඟට කියනවා ස්වාමීනි තමන් විතර නෙමෙයි. අනුනුත් කැමති සපසේ වාසය කරන්නයි. දැන් අපි අහුවොත් එමු ඔබෙන් දුක් විඳින්න කැමති එක්කෙනෙක් අත උස්සන්න කියලා. කවුරුත් අත උසයිද? නෑ. දුක පිළිකුල් නොකරන එක්කෙනෙක් කිව්වොත් කවුරුත් නෑ. ඇයි හැමෝම දුක පිළිකුල් කරනවා. දුකට කැමති නෑ. සැප කැමති. අනුන් ගත්තොත් ඒගොල්ලොත් සැපට කැමති දුක පිළිකුල් කරනවා. ඒ නිසා දුක පිළිකුල් කරන සැපයට කැමති උදවියට වද දෙනවා නම් මං ඊගොල්ලන්ට කැමති නෑ. ඊළඟට තමා සැපයට කැමතිව සිටිද්දී අනුනුත් සැපයට කැමතිව සිටිද්දී තමාවත් දුකට ඇද දමා අනුන්වත් දුකට ඇද දානවා නම් එයාට මං කැමති නෑ කිව්වා. නමුත් ස්වාමීනි මං හරි කැමතියි කිව්වා. තමන්ව පෙලන්නේ නැති, අනුන්ව පෙලන්නේ නැති, තෘෂ්ණා රහිත, නිවී ගිය, සංසිදී ගිය, සැප විඳින ශ්‍රේෂ්ඨ ජීවිතයේ ගෙවන එක්කෙනාට මං හරි කැමතියි. ඊට පස්සේ කිව්වා නේ ස්වාමීනි මට දැන් වෙලාව නැහැ. පෙස්ස කියනවා දැන් ඒ කතාව එහෙම කියලා කිව්වා ස්වාමීනි මට දැන් වෙලාව නැහැ මං එනම් පිටත් වෙන්නද කියලා ඇහුවා. අනේ මට හරි වැඩ වගේක් තියෙනවා මට යන්න ඕනේ කිව්වා ඉක්මනට. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ එනම් ඔහෙට වැඩ තියෙනවා නම් එහෙනම් යන්න කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට ආදරෙන් වැඳලා නැගිටලා පැදකුණු කරලා. පැදකුණු කරනවා කියන්නේ වට යන්නේ කොයි විදිහටද? අපි දකුණු පැත්තට. දකුණු පැත්තට යන්නේ අර මේ දැන් අපි ස්තූපයක් වඳින්න ගියා. බෝධියක් වඳින්න ගියත් යන්න තියෙන කොයි පැත්තටද? ඒ කියන්නේ තමන්ගේ දකුණු අත ඒ පැත්තට තියෙන්න ඕනේ. ඒ පැත්තට තමයි වන්දනා කරන්නේ. ඒකට මොකද්ද කියන්නේ? පැදකුණු කොට. එතකොට ප්‍රදක්ෂිනා කොට පිටත් වෙනවා. එහෙනම් මෙයා නිකන් එක්කෙනෙක් නෙවෙයි. ඒ පෙස්ස හත්තාරෝහ පුත්‍රයා ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතනවා. දැන් අර හිටියනේ භාවනානුයෝගී භික්ෂු පිරිස. භික්ෂුන් වහන්සේලාට කියනවා පින්වත් මහණෙනි දැන් ඔය ගියපු හත්තාරෝහ පුත්‍ර පෙස්ස පඬිතු හොඳ ඥානවන්තයෙක්. පඬිතෝ කිව්වේ හොඳ ඥානවන්තයෙක්. ඒකට පඬිතයා කියන නියම වචනේ. ඒක බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළේ ධර්මයේ හැසිරෙන බුද්ධිමත් කෙනාටයි. මහා පඤ්ඤෝ මහා ප්‍රඥායුක්ත. දැන් බලන්න මේ කාටද කියන්නේ? පෙස්ස කියන ගිහි ශ්‍රාවකයෙකුට මේ කියන්නේ. මහා පඤ්ඤෝ භික්ඛවේ පෙස්සෝ හත්තාරෝහ පුත්තෝ. මේ හත්තාරෝහ පුත්‍ර පෙස්ස මහා ප්‍රඥාවයි. කියනවා මහණෙනි මේ පෙස්ස තා පොඩ්ඩක් වෙලා වාඩි වෙලා හිටියනම් ඉමේ චත්තාරෝ පුද්ගල මම මේ පුද්ගලයෝ හතර දෙනා විස්තර වශයෙන් දේශනා කරද්දී ලොකු අවබෝධයකට යන්න තිබුණා. සමහර විට මේ වෙනකොට දැන් පෙස්ස
කලින් කලට සතර සතිපට්ඨාන යෙදෙමින් වාසය කරන කෙනෙක් නේ. එහෙනම් නිකම් පුතඥන කෙනෙක් නෙවෙයි. දැන් මේ කියන හැටියට සමහර විට යා සෝතාපන්න වෙලා හිටපු කෙනෙක් වෙන්න පුළුවන්. ඉදිරියට යාට ධර්ම මාර්ගය දියුණු කරගන්න අවස්ථාව ලැබුණා වුණා. නමුත් කියනවා අපිට බික්කවේ. නමුත් බාහන්නේ මෙතකින් වුණා. අයි හත්තාරෝ පුත්‍ර පෙස්ස මහත් වූ යහපත සලසාගෙනයි තියෙන්නේ කියනවා. මේ පමණකින් වුණත් මහත් වූ යහපතක් සලසගෙනයි තියෙන්නේ. හැබැයි ඉතින් පොඩ්ඩක් හිටියනම් මේ පුද්ගලයෝ 4 දිනා ගැන විස්තර වශයෙන් කියා දෙනකම් හරි යහපතක් කරගන්න තිබ්බා කියනවා. එතකොට භික්ෂුන් වහන්සේලා වැඳලා බුදුරජාණන් වහන්සේට කියනවා ඊතස්ස භගවා කාලෝ ඊතස්ස සුගතෝ කාලෝ භාග්‍යතුන් වහන්සේ මේ ඒත කාලයයි සුගතයන් වහන්සේ මේ ඒත කාලයයි භාග්‍යතුන් වහන්සේ මේ 4 ආකාරෝ පුද්ගලයන් ගැන වදාරනසේක්වා ඒ භාග්‍යතුන් වහන්සේගෙන් අසා මේ භික්ෂු සංඝයා මුදේට මතක තියාගන්නවා. එහෙනම් මහණෙනි හොඳට අහන්න. නෝනෙන් මෙනෙහි කරන්න මා කියා දෙන්නම් කියලා බුදුරජාණන් වහන්සේ මෙතන ඉඳලා මේ පුද්ගලයෝ 4 දිනා ගැන විස්තර කරනවා. දැන් මේ දේශනාවේ සඳහන් වෙන පුද්ගලයන්ගෙන් දැන් මේ මුල් පුද්ගලයෝ ගැන ඒ කාලේ සමාජයේ තදින් බලපාපු කරුණ මේ තියෙනවා. ඒ කියන්නේ දැන් ඉන්දියාවේ හැම කාලෙම වගේ විමුක්තිය සොයන ගතියක් ඒ මිනිස්යාට තියෙනවා. විමුක්තියක් සොයන ගතියක් තියෙනවා. වර්තමානයේත් ඒක ඉන්දියාවේ බහුල වශයෙන් නැතත් තියෙනවා. විමුක්තිය සොයාගෙන අදටත් ගෙවල් වලින් ළමයි යනවා යන්න. ඉතින් එහෙම ගියාම ඒගොල්ලෝ ඇදගෙන වැටෙන්නේ අත්ත කිලමතාන යෝගේටයි. ඒ කියන්නේ මේ ආර්ය ස්ථාංගික මාර්ගය කියන එක ලෝකේ කවුරුවත් බුදුරජාණන් වහන්සේ ඒක ඉස්මතු කර මනාකොට අවබෝධ කරලා පෙන්වා දෙන තුරු ලෝකේ දන්නේ නැහැ. ඒගොල්ලන් තියෙන්නේ හිතෙන දේවල් කරන්න. ඉතින් කියනවා මහණෙනි මේ පළවෙනි පුද්ගලයා. කවුද පළවෙනි කෙනා? තමන්ට වද දෙන ජීවිතය ගත කරන එක්කෙනා තමයි පළවෙනි පුද්ගලයා. මහණෙනි මේ පළවෙනි පුද්ගලයා තමන්ට වද දෙන්නේ කොහොමද කියලා අහනවා. පළවෙනි එක තමයි මෙයා නිර්වත්ව ඉන්නවා. දැන් මේක නිර්වත් ඉන්නකොට අපිට තේරෙන්නේ නැහැ මේක වදයක් කියලා. ඒක වදයක් වෙන්නේ කොහොමද? දැන් බලමු අපිට වස්ත්‍ර තියෙන්නේ සීතස්ස පටිඝාතාය. සීතල වළක්ව ගන්න. දැන් බලන්න අධික සීතලේ ආර වනාන්තරේ නිර්වත් වෙන කෙනා මොනතරම් කායික වශයෙන් පීඩා විඳිනවද? උන්නස්ස පටිඝාතාය රස්නි කාලෙට. අයි කිසිම ආවරණයක් නැහැ. සම්පූර්ණ මෙයා ඒ රස්නි කාලෙට ශරීරේ පීඩා විඳිනවා. ඊළඟට මදුරුවෝ ලේබුණ මැස්සෝ සර්පෙන්ගෙන් හැම අනතුරක් මෙයාට විවෘතයි. එයා පීඩා විඳිනවා. එතකොට ආන් ඒක තමාට වද දීමක්. ඊළඟ එක තමයි එයා තමාට වද දෙන ජීවිතේ මේව කරගෙන හත්තාපලීකනෝ එයාට පිඟානක ආහාර ගන්න නෑ. අතට ආහාර අරගෙන අතින්ම ලොවිනවා. අදටත් එහෙම ඉන්නවා. ඊළඟට දාන ටිකක් ලෑස්ති කරලා කියන එයාට ස්වාමීනි වඩින්න. ඒ යන්නේ. සමහර ඉතින් දවස් ගණන් බඩගින්න ඉන්නවා යාගේ මේ වැඩපිළිවෙල නිසා. ඊට පස්සේ කියන එයාට දාන ටිකක් කරලා ස්වාමීනි ඔහම ඉන්නේ. ඊළඟට කියන ඔබ වහන්සේට මම දාන ගෙනාවේ කියලා ගේනවා. ගන්නෑ. කියන ඔබ වහන්සේ වෙනුවෙන් හදාපු දානයක් තියෙනවා. එහෙම කියපු ගමන් එයා ගන්නෙ නෑ. කියනවා අනේ මේ දාන්නට වඩින්නේ. ඊළඟට දැන් දානේ ලෑස්ති කරගෙන ඉනකොට මෙයා අහනවා හැලියේ කොහෙන්ද ওই ටික ගත්තේ? එතකොට කියනවා ස්වාමීනි මේක හැලියේ උඩින්මයි ගත්තේ. එහෙනම් එපා. ගන්නෑ. ඊට පස්සේ මොනවා හරි ආහාර වර්ග කලයක දාලා තියෙනවා. අහන කල්ලේ කොහෙන්ද ගත්තේ? කල්ලේ උඩින්ම කොටසේ මේ ගත්තේ කියනවා. එහෙනම් එපා කියනවා. එතකොට දඬු දෙකක් අතර දඬු වැටක් අතර ඉඳගෙන දෙන්න හැදුවොත් ඒත් ගන්නෑ. ඊළඟට මොහොල් දෙකක් අතර වී කොටන මොහොල් දෙකක් අතර දෙන්න හැදුවොත් ඒ ගන්නෙ නෑ. ඊළඟට කවුරු හරි කෑමක කා ඉන්නවනම් කෑම කන පිරිසක් අතරින් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා දෙන්න හැදුවොත් යාට ආහාරය
ඒ ගන්නෙත් නැහැ. ගර්භණී මෑණි කෙනෙක් ඇවිල්ලා දාන දෙන්න හැදුවොත් එයාට ඒ ගන්නෙත් නැහැ. ඒ වගේම කිරිපෝපෝ ඉන්න අම්මා කෙනෙක් එයාට දාන දෙන්න හැදුවොත් ඒ ගන්නෙ නැහැ. ළඟදී විවාහච්ච කෙනෙක් දාන දෙන්න හැදුවොත් ඒ ගන්නෙත් නැහැ. නම්මඬ ගහලා දාන දෙන්න හැදුවොත් ඒ ගන්නෙත් නැහැ. බල්ලෙක් ළඟ හිටියොත් ඒ සතාර නොදී යාට දුන්නොත් ඒ ගන්නෙත් නැහැ. ඊළඟට එයාට කැම දෙන තැන මැස්සෝ වහලා තිබුණොත් ඒ ගන්නෙත් නැහැ. මේකේ තියෙනවා ඒ වගේම එයා මාළු දෙන්න හැදුවොත් ඒ ගන්නෙත් නැහැ. මස් දෙන්න හැදුවොත් ඒ ගන්නෙත් නැහැ. බීම වර්ග දෙන්න හැදුවොත් ඒ ගන්නෙත් නැහැ. ඉතින් මෙයා මොකද කරන්නේ මේ විදිහට දුෂ්කර ජීවිතයක් ගෙවාගෙන එක ගේකට යනවා. ගිහලා ඒ ගෙදරින් බත් පිටක් හම්බුනොත් ඒකෙන් ජීවත් වෙනවා. එහෙම නැත්නම් ගෙවල් දෙහිකට යනවා. මේ වගේ අන්තිමට යා ගෙවල් 7ක් දක්වා යනවා. ඊළඟට එයා එක ගෙදරකින් බත් හැන්දක් ගන්නවා. බත් තලියක් පොඩි. ඒ වුණත් ගෙවල් 7කින් ගන්නවා. ඊට පස්සේ සමහර විට එයා ගන්න ආහාරේ සති 2කට වතාවක්. බලන්න මේ වගේ ශරීරයට වද දෙන අය. ඊට පස්සේ එයා සමහර විට එයා කරන්නේ එහෙම ගන්නෙත් නැහැ. කොළ වර්ග කාලා ඉන්නවා. එහෙම නැත්නම් එයා කරන්නේ මෙනේරි තනහල් වගේ ඇට වර්ග කාලා ඉන්නවා. එහෙම නැත්නම් එයා කරන්නේ අමුහාල් කාලා ඉන්නවා. එහෙම නැත්නම් කරන්නේ සුනුසහල් කාලා ඉන්නවා. එහෙම නැත්නම් එයා කරන්නේ ආහාර වලට ගන්න දැන් බත් උයද්දී අර බත් මුට්ටි උඩට එන පෙන කාලා ඉන්නවා. එහෙම නැත්නම් එයා පුන්නක්කු කනවා. මේ ඔක්කොටම හේතුව මොකද්ද? මේ මිනිස්සයා පිරිසිදුකමක් හොයන්න ගිහිල්ලා දැන් බලන්න බුදු කෙනෙක් ධර්මයේ නොකියු ලෝකේ කොයිතරම් අතරමං වූ ලෝකයක්ද? එහෙම නැත්නම් එයා ගොම කනවා. එහෙම නැත්නම් ගස්වල මුල් ගෙඩි එහෙම නැත්නම් එයා කරන්නේ පවත්ත පළබෝජි. ඒ කියන්නේ වැටිච්ච ගෙඩියක් අහුලගෙන ඊට පස්සේ එයා එහෙම නැත්නම් එයා කරනවා දැන් සමහර එක්කෙනෙක් එක්ක නිර්වත්ව ඉන්නවා එක්කෙනෙක් මේ විදිහට කරනවා සමහර ඉන්නවා හන වැහැරි නියඳ වැහැරි එක එක රෙදි වර්ග ඊළඟට මිනිඔතු පුරුදි කෑලි ඊළඟට අර අඳුන් දිවිසන් ඊළඟට සමහර අඳුන් දිවිසන් තියෙනවා සතාගේ කුරෙත් තියෙනවා ඒකේ එල්ලිලා ඒවා ඊළඟට සමහරු මේ කෙස් වලින් කරපු වැඳුම් මේක තැනක මට මතකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ වස්ත්‍ර අතර ගන්ධසාර වස්ත්‍රේ කේශ කම්බිලියයි කියනවා සීත කාලට අධික සීතයි කියන රස්නි කාලට රස්ටි කියන මේක සත්තු බෝ වෙනවායි කියනවා මේක ගඳ ගහනවායි කියනවා මුත් ඒක පුරෝගන හිටුපය ඉන්නවා ඊළඟට බකමූණු පියාපත් වලින් කරපු වස්ත්‍ර හැඩට ඇතිනේ ඊළඟට අස්ලොම් වලින් කරපු වස්ත්‍ර මේ වගේ නොයේක් වස්ත්‍ර ඒ බලන්න එතකොට මිනිස්සු ඒ කාලෙත් ධර්මයේ හොයන්න ගියාම ඉස්සෙල්ලා මේගොල්ලෝ අල්ලන්නේ මොකද්ද? එක්ක කනදී. එක්ක ඇඳුම. ඒකේ තමයි අන්තිට යන්නේ. එහෙම නැත්තම් කරන්නේ ඉන්න පිළිවෙල. එක්ක ආසන ප්‍රතික්ෂේප කරනවා. කරලා උක්කුටියෙන් වාඩි වෙලා ඉන්න දවසම. එතකොට එහෙම නැත්නම් විලුඹෙන් හිටගෙන ඉන්නවා. ශරීරයට දුක් දෙන්නේ. එහෙම නැත්නම් උදේ දවල් හවස වතුරේ බහැලා මේ පව් හොදනවා. කියන මේ වගේ වැඩ කරන අයට කියනවා තමාට වද දෙමින් ජීවත් වෙන කෙනා. ඉතින් මේක තෝරගන්නයි කොච්චර ඉන්නවද ලෝකෙනේ. දැන් අපේ රටේ නැතුවට ඉන්දියාව වගේ රටවල ලේසියෙන් මේ වැඩේට මිනිස්සු පෙළඹෙනවා. කායික වශයෙන් දුක් දෙන්නේ. දැන් නිගණ්ඨනාථ පුත්‍රය ඉදිරිපත් කළේ මේ වැඩ පිළිවෙල නේද? ඊයාගේ වැඩ පිළිවෙල අතර මේකේ කොටසක් තියෙනවා. ඇඳුම් පාවිච්චි කළේ නෑ. නමුත් අනිත් ඒවා තිබුණා. ඊළඟට දත් මදින්නේ නාන්නේ නෑ. තව තියෙනවනේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන සෑහෙන දේවල් තියෙනවා. තාම දත් මදින්නේ නාන්නේ නෑ. ඊළඟට මේ කෙස් ගලවනවා තල් ඇට වලින් කෙස් අරගෙන උදුරනවා. ඉතින් ඒ වගේ කළා ජීවත් වෙනවා. ඒකට කියන්නේ ඔව් තමාට වද දෙමින් ජීවත් වීම. එහෙම පුද්ගලයෙක් ලෝකේ ඉන්නවා. දෙවෙනි එක්කිනා
අනුන්ට වද දෙන හැටි මේකේ තියෙනවා. එළුව මරනවා, කුකුළු මරනවා, හරක් මරනවා, බැටළුව මරනවා, ලිහිණියන් කුරුල්ලෝ මරනවා. ඊළඟට මේ වගේ ජීවත් වෙන ඊළඟට රෞද්‍ර වෙලා ඉන්නවා, මාළු මරනවා. ඊළඟට හොරකම් කරනවා, මිනී මර හොරකම් කරනවා. අන්තිමට මේගොල්ලන් අරගෙන ගිහිල්ලා බන්ධනාගාරගත වෙනවා. මේ වගේ ඒ අනුන්ට වද දෙන පුද්ගලයන්. ඒත් මේ ලෝකේ Tamanට වද විදෝ ගන්න පුද්ගලයෝ ඉන්නවා. අනුන්ට වද දෙන පුද්ගලයන් ඉන්නවා. ඊළඟට මේකේ තියෙනවා තමාටත් වද දෙන අනුන්ටත් වද දෙන. ඒකට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඒ කාලේ කරපු යාගයක් ගැන. රජ්ජුරුවන්ට උපදෙස් දෙන්නේ කවුද? පුරෝහිත. ඒ පුරෝහිත හැමතිස්සෙම බමුණෙක්. ඒකට පුරෝහිත උපදෙස් දෙනවා. දැන් උන් යාගයකට ලෑස්ති වෙන්න කියලා උන රජ්ජුරුව ඉස්සලා හිසරවුල් බානවා. හිසරවුල් බාහිට රජ්ජුරුව පිරව ගන්නවා අඳුන් දිවිසමක්. යාගයට සූදානම් වෙනවා. රජිනට හිස බාලා අඳුන් දිවිසමක් පොරවනවා. ඊට පස්සේ ද රජ්ජුරුවෝයි බිසවයි. ඊළඟට පුරෝහිත බ්‍රාහ්මණයා ඔන්න දැන් අඳුන් දිවිසමක් පොරවගෙන. ඊට පස්සේ මේගොල්ලෝ මොකද කරන්නේ? අලුත් පොඩි ගේ පොඩ්ඩක් හදනවා ගොම ගාලා. දැන් මේකේ පැදුරක් වන් නැතුව තමයි මේ ගොම ගොඩේ නිදාගන්නේ. මේ පූජාවක් කරනවා. ඊට පස්සේ ගේනවා වැස්සියක් ගේනවා. ඒ කියන්නේ වැස්සී පැටියයි එකම වගේ රූපේ තියෙන වැස්සී අරගෙන ඇවිල්ලා වැස්සිගේ එක තන බුරුල්ලකින් රජ්ජුරුව ජීවත් වෙනවා කිරි වලින්. අනිත් තන බුරුල්ල කිරි වලින් බෙසෝ ජීවත් වෙනවා. තව තන බුරුල්ලක කිරි වලින් පුරෝහිත බවුණ ජීවත් වෙනවා. අනිත් තර බුරුල්ල කිරි වලින් පැටියට දෙනවා. ඊළඟ තන බුරුල්ලෙන් යාග කරනවා. අග්නි පූජා කරනවා. මේ වගේ කරලා දැන් ඔන්න නැගතෙනකොට පුරෝහිත බවුණගේ කීම අනුව දැන් මේගොල්ලෝ සැපක් නෙමෙයි විදිහට දැන් මදුරුව කාගෙන දැන් දුකසේ ජීවත් වෙන්න ඕන. ඊට පස්සේ කියනවා මෙච්චර හරක් මරන්න ඕනේ. මෙච්චර එළුව මරන්න ඕනේ. මෙච්චර කුකුළු මරන්න ඕනේ. මෙච්චර බැටළුව මරන්න ඕනේ කියලා දහස් ගාණක් සත්තුන්ව මරනවා ලොකු ගිනි ගොඩක් ගහලා. ඉතින් කියන මේවා ඉතින් ඒ සේවක කාරකාදීන් සම්පූර්ණ ගුටි කකා බයේ තමයි හැමතිස්සෙම ජීවත් වෙන්නේ. මේකට කියනවා තමාව පෙලා ගන්නා අනුන්ව පෙලන්නා වූ වැඩපිළිවෙලක සිටීම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා මහණෙනි තමාව පෙලා ගන්න නැති අනුන්ව පෙලන්නේ නැති ඒ තමාට වද නොදෙන අනුන්ට වද නොදෙන කෙනෙක් මෙලොවදීම මේ ජීවිතයේදීම තෘෂ්ණා රහිත වෙලා නිවිලා සිහිල් වෙලා සැපසේ ශ්‍රේෂ්ඨ ජීවිතයකින් වාසය කරන්නේ කොහොමද? ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා ඒකට සිද්ධ වෙන්නේ මෙන්න මේක. ඉද බික්කවේ තථාගතෝ ලෝකේ උප්පජ්ජති. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්න ඕනේ එතෙන්ට යන්න නම් මිනිසයා එතෙන්ට යන්න නම් තමාටත් වද නොදෙන අනුන්ටත් වද නොදෙන තෘෂ්ණා රහිත වූ නිවි සිසිල් වී සැනසී ගිය ජීවිතයක් ශ්‍රේෂ්ඨත්වයටපත් වූ ජීවිතයක් අත්විඳින්නට නම් ලෝකේ පහළ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ නමක්. මේක තියෙනවා මහණෙනි ඒ බුදුරජාණන් වහන්සේ අරහත් නිකලෙස් සම්මා සම්බුද්ධෝ ගුරුපදේශ රහිතව අවබෝධ කරපු උත්තමේ විද්‍යාචරණ සම්පන්නෝ අවබෝධයෙන් යුක්ත චරණ ධර්මයෙන් හැසිරීමෙන් යුක්ත උත්තමේ සුගතෝ සුන්දර ගමන වැඩි උත්තමේ ලෝකවිදු ලෝක සියල්ල අවබෝධයෙන් දත් උත්තමේ අනුත්තර පුරුෂ ධම්ම සාරථි දමනේ කළ යුතු ලෝකයාව දමනේ කරන උත්තමේ සත්තා දේව මනුස්සානං දෙවියන්ගේද මිනිසුන්ගේද ශාස්ත්‍රුන් වහන්සේ බුද්ධෝ අවබෝධ කොට වදාළ දේ අන් අයට අවබෝධ කරවන කෙනෙක් භගවා සියලු භාග්‍යයෙන් යුතු උත්තමයෙක්
සෝයිමන් ලෝකං සදේවකං ඒ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවට ඒ තථාගතයන් වහන්සේ තමන්ගේම ඥාණයෙන් අවබෝධ කරපු ධර්මය මුල්ලැමැදාක පිරිසිදු වූ අර්ථ සහිත වූ පැහැදිලි වචනෙන් යුක්ත වූ පරිපූර්ණ නිවන් මඟ දේශනා කරන්න පටන් ගන්නවා. එතකොට ඔන්න ඒ ධර්මයේ අහන්න ලැබෙනවා. මේ ගිහි ජීවිතේ ගත කරන කෙනෙකුට ගහපතිවා ගහපති පුත්තුවා ගිහි කෙනෙකුට හෝ දරුවෙකුට හෝ අහන්න ලැබෙනවා. ලැබුණාම මොකද වෙන්නේ? සෝ තන් ධම්මං සුත්වා තථාගතේ සද්ධං පටිලබති. ඒ ධර්මය අහුවට පස්සේ තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙනවා. එහෙනම් ශ්‍රද්ධාව තියෙන්නේ කුමක් වුණාට පස්සේද? ධර්මය සුවාට පස්සේ. ධර්මයේ නොඅසන තාක් හැබැයි ශ්‍රද්ධාවක් ඇතිවන්නේ නැහැ. හැබැයි ශ්‍රද්ධාවක් ඇතිවන්නේ නැහැ. ඒතර හැබැයි ශ්‍රද්ධාවක් ඇතිවන්න උපකාර වන්නේ කුමක්ද? ධර්ම ශ්‍රවණයමයි. ඒ ධර්මයේ බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධයෙන්ම දේශන ලද ධර්මයයි. ඒ ධර්මය අහලා එයාට මෙහෙම හිතෙනවා සම්බාධෝ ගරාවාසෝ. ගෙදර ඉන්න එක මහා වදයක්, කරදරයක්. රජාපතෝ හැමතිස්සෙම කෙලෙස් එක්ක තමයි ඉන්න වෙන්නේ. අබ්බෝකාසු පබ්බජ්ජා. ඒ උනාට මේ මහානකම නම් ආකාශයේ වගේ. නයිදන් සුකරං මේ ගිහි ජීවිතය ගත කරද්දී ශ්‍රේෂ්ඨ ජීවිතයකට පුහුණු වෙනවා කියන එක දේසි වැඩක් නොවේ. ඒ නිසා මේ හොඳට පිරිසිදු කරපු දිලිසෙන හග්ගෙඩියක් වගේ පාරිශුද්ධ ජීවිතයක් ලබන්න නම් මම මේ කිස් රවුල් බහලා ගිහි වස්ත්‍ර අතහැරලා දාලා පැවිදි වෙන්නට ඕන. මෙයා මොකද කරන්නේ? පස්සේ Tamanට අල්ප වූ හෝ බොහෝ වූ වස්තු තියෙන නම් ඔක්කොම අතාරිනවා. අල්ප වූ හෝ බොහෝ වූ හෝ ඥාතින් ඉන්නවා නම් ඒ සෑම කෙනෙක්ම අත්හරිනවා. අත්හැරලා තථාගත ශාසනේ පැවිදි වෙනවා. බුදුරජාණන් වහන්සේ හඳුන්ලා දුන්නනේ පැවිදි ජීවිතේ. පැවිදි වෙනවා. පැවිදි වෙලා මොකද කරන්නේ? පැවිදි වුණාට පස්සේ එයා සංවර වෙනවා. සීල සංවරේ. කොහොමද? සතුන් මැරීමෙන් වැළකී සිටිනවා. සතුන් මැරීම අත්හැරලා සතුන් මැරීමෙන් වැළකී සිටිනවා. සතුන් මැරීමෙන් වැළකී සිටින්නේ කොහොමද? නිහිත දණ්ඩෝ. සතුන් මරණ නම් දඩු මුගුරු ගන්න ඕනේ අතට. දැන් මේ පාණාතිපාතා විස්තර කරනවා. දඬු මුගුරු අත්හරිනවා. නිහිත සත්ත්වෝ ආවියායිද අත්හරිනවා. ලැජ්ජී ලැජ්ජයි. සතුන් මරණයාට දයාපන්නෝ දයාවෙන් යුක්තයි. සබ්බ පාන භූත හිතානුකම්පී විහෙරති. සියලු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පීව වාසය කරනවා. ඒක තමයි යාගේ පළවෙනි කාරණය. දෙවෙනි එක තමයි නොදුන් දෙයක් ගන්නෙ නැහැ. නොදුන් දෙය ගැනීමෙන් වැළකී සිටිනවා. නොදුන් දෙය ගැනීමෙන් වැළකී සිටිනවා. මේක අපේ ජීවිතේ හරිය ප්‍රයෝජනයි. දැන් ඔබ කොයි හරි ගියොත් ඔබට ආйти නැත්තම් මල් පැල උදුරන්න යන්න එපා. වාටපිට බලලා ගස්වල ගෙඩි කඩන්න යන්න එපා. තමන්ට නොදුන් දේවල් ගන්න යන්න එපා. ඒක සංවර වෙන්න. තමන් කොයි හරි තමන් ඉන්න තැනක යමක් වැටලා තියෙනවා නම් දීපේ ගන්න නෙමෙයි මේක හොයලා අයිතිකාරයට දෙන්න. ගන්න එපා. ඔක ගත්තා වගේ නෙමෙයි ඔක ඉවර වෙනවා. අඹයක් නම් හැපුවා ඉවරයි. නමුත් ඒ කර්මයේ පස්සෙන් එනවා. අපි ගමු සල්ලි. රුපියල් 5000ක් වැටලා තිබ්බගේ උ ගත්තා. වේදන් කළා ඉවරයි. නමුත් ඒ ක්‍රියාව පස්සෙන් එනවා. ඊට වඩා හොඳ අපි ඒක නොගන අතාරිනවා ඒක අවබෝධයකින්. එතකොට මොකද කරන්නේ? දින්නා දායි දුන් දේ විතරක් ගන්නවා. දින්න පාටිකංකී දුන් දේ පමණක් කැමති වෙනවා. අතේනේන සුචි භූතේන අත්තනා විහෙරති. සොර රහිත වූ පිරිසිදු ආත්මයකින් වාසය කරනවා. බලන්න මේ සීලයෙන් කොච්චර සතුටු වෙන්න පුළුවන්ද? ඊළඟට මෙතන කියන්නේ ගිහි ජීවිතය ගැන නෙමෙයි පැවිදි ජීවිතය ගැන. ඊළඟට අබ්‍රහ්මචර්යයන් පහය බ්‍රහ්මචාරී හොති. එයා බඹසර වාසය කරනවා. එයා බඹසරින් ගිහි ජීවිතය ගත කරන ගිහි විවාහක දෙන්නෙක් ගත කරන ජීවිතයක් මෙයා ගත කරන්න යන්නේ නෑ. ඒ සම්පූර්ණයෙන්ම වැළකී ඉන්නවා. ඊළඟට මුසාවාදා පටිවිරතෝ හොති. බොරු කීමෙන් වැළකී ඉන්නවා.
සත්‍යවාදී ඇත්ත කියනවා. සත්‍ය සන්ධෝ සත්‍යෙන් සත්‍ය ගලපනවා. හේතෝ ස්ථිර වචන කියනවා. පච්චේකෝ වාදිවාද ඇති වෙන කරුණු කියන්නේ අවිසංවාදක ලෝකස ලෝකෙට අර්බුද ඇති වෙන වචන කියන්නේ. පිසුනං වාචම් පහය පිසුන වාචා පටිවිරුද්ධෝ හොති. කේලම් කියන්නේ නැතු ඒක අත්හැරලා කේලමෙන් වැළකී සිටිනවා. කොහොමද කේලමෙන් වැළකී සිටින්නේ? මෙතනින් අහගෙන ගිහින් ඊතෝ සුත්වා න අමුත්‍ර අක්ඛාතයි මේ සම්බේදාය. මෙතනින් අහගෙන ගිහින් එතන කියන්නේ මෙතන බිඳින්න. එතනින් අහගෙන ගිහින් මෙතන කියන්නේ එතන බිඳින්න. ඒ කියන්නේ වෙන්නේ නේ කේලමෙන්. ඒක කියන්නේ. ඉතින් මේකට ඉතින් වීරිය ඕනේ නේද? නැත්නම් පුරුදු වෙච්ච කෙනාට මම මේ කේලමක් නෙවෙයි කියන්නේ කියලා කියන්නේ කේලම. පුරුදු වෙච්ච කෙනාට හොයන්න බෑ යාට කේලම කියවෙනවා නිකම් වෙන එළියට. එතකොට එමයාගේ ලක්ෂණය මොකද්ද? ඉති බින්නානං වා සන්දාතා. බිදිච්ඡය සමගි කරනවා. සහිතානං වා අනුප්පදාතා සමගි වෙන්නේ සමගි වෙච්ච අයට උපකාර කරනවා. සමග්ගා රාමෝ සමගිය ගැන සතුටු වෙනවා. සමග්ග රතෝ ඒ ඇලී වාසය කරනවා. සමග්ග නන්දි සමගියෙන් වින්දනයක් ලබනවා. සමග්ග කරණින් වාචාම් භාසිතා හොති. සමගිය ඇතිවන්නා වූ වචන කියනවා. ඒතර මේ සීල්පදයේ කියලා කියන්නේ නිකන් අකර්මණ්‍ය වෙලා ඉන්න එකක් නෙමෙයි. දැන් දැක්කනේ ප්‍රාණඝාතයෙන් වැළකුණා කියන්නේ වැඩපිළිවෙල ගෙඩිලා. මොකද්ද? දඬු මුගුරු පාවිච්චියක් නෑ. දයාවන්තයි සීල් ප්‍රාණෙන් කෙරෙහි තානුකම්පිය වෙනවා. හොරකමින් වැළකීලා ඉන්නවා කියන්නේ පිරිසිදු ආත්මයක් යාට තියෙනවා. පිරිසිදු ජීවිතයක්. එතකොට බ්‍රහ්මචාරීව ඉන්නවා කියන්නේ යා මුකුත් නෑ. එතකොට බොරු කියන්නේ නැහැ කියන්නේ ඇත්ත කියන කෙනෙක්. කේලම් කියන්නේ නැහැ කියන්නේ සමගියට උදව් කරන සමගියට අනුබල දෙන සමගිය අනුසස් කියන සමගිය කැමති කෙනෙක්. ඊළඟට තියෙන පරුසා වාචය. පරුසා වාචා අත්තරිනවා. අත්තරලා යාචා වාචා නේලා. වචන තියෙනවා. ඔව් ලස්සන වචන. කනට මිහිරි වචන. ප්‍රේමණීය. ඔව් ආදරය තියෙන වචන. හෘදයංගම. හදවතට සිසිල දෙන වචන. පෝරි වැදගත් වචන. පෝරි කියන්නේ වැදගත් වචන. බහුජන කාන්තා බොහෝ දෙනාගේ සතුට ඇති වෙන. බහුජන මනාපා බොහෝ දෙනා කැමති වෙන ඉබඳු වචන තමයි යා කතා කරන්න කියනවා. ඒ කියන්නේ එතකොට යාට හරිය ලස්සනට වචන කතා කරන්න පුළුවන් පුරුදු වෙන්න පුළුවන් නම්. මිහිරි වචන. හරිය ජයක් තමයි අපිට මේවා පුරුදු කරගත්තොත් මේ ජීවිතේ හිතාමත්. අපි පුරුදු වෙලා තියෙන්නේ එහෙමනේ ඔටෝ යනවනේ වචන ඔක්කොම නේ ඔටෝ යනවා. එහෙම නැතුව අපි පුරුදු කරගන්න තියෙන මෙන්න දේවල්. ඊළඟට තියෙනවා හිස් වචන කතාවෙන් වෙන් වෙලා වාසය කරනවා. සම්පප්පලාපෙන් වෙන් වෙලා. මොන කොහොමද? කාලවාදී අවස්ථාවට අනුව කතා කරනවා. භූතවාදී සිද්ධ වෙච්ච දෙයක් තමයි කියන්නේ. අර්ථවාදී අර්ථවත් දෙයක් කියන්නේ. ධම්මවාදී ධර්මයේ කියන්නේ. විනයවාදී හික්මෙන් උපකාර වන දෙයක් කියන්නේ. නිධාන වාචා ඔව් හදවතේ තබාගත යුතු දෙයක් කියන්නේ. කාලේන සාපදේශම් පරියන්ත වතින් අත්ථ සංහිතං. ඒතර මෙයා මේ වචනේ සීමාව දන්නවා. සුදුසු කාලෙදි වචනේ සීමාව දන්නවා. ඒ කියන්නේ එයාට එනං වචනේ පිළිබඳ පාලනයක් තියෙනවා. පාලනිත උහි කියෝගෙන යන්නේ. මේක දැන් පටන් ගත්තාම වෙන කොහෙන්වත් පටන් ගන්න ඉවර වෙන්නේ වෙන කොහෙන්වත් ඉවර වෙන්නේ. මේ අපි උහි කියෝගෙන යනවනේ. ඉතින් මේ නිසා මේවා අපිට ඉබේ හැදෙන්නේ නම් නෑ පින්වත්නි. හිත හිතාම හදා ගන්නට ඕනේ. ඊළඟට මේකේ තියෙනවා ඒ භික්ෂුව ගස්වැල් කපන්න කොටන්න යන්නේ නෑ. ඊළඟට රාත්‍රී ආහාර ගන්න යන්නේ නෑ. උදේ වරුවේ දානි වළඳනවා. නැටුම් ගැයුම් වැයුම් නාටක බලන්න යන්නේ නෑ. ඊළඟට මල් දරන්න යන්නේ නෑ. සෙන්ට් වර්ග පාවිච්චි කරන්න යන්නේ නෑ. රන් රිදී මිනි කොඬොල් ආභරණ පළඳින්න යන්නේ නෑ. ඊළඟට වටිනා සුඛෝපභෝගී ආසන පරිහරණය කරන්න යන්නේ නෑ. රන් රිදී මසු කහවණු පිළිගන්න යන්නේ නෑ. අමු දහන්නේ පිළිගන්න යන්නේ නෑ. අමු මස් පිළිගන්න යන්නේ නෑ. ස්ත්‍රී කුමාරිකාවන් පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ ඒ කාලේ තාපසවරුන්ට බමුණන්ට
දරුවන්ව දෙනවා දාසකමට කියලා. දේවදාසියු කියලා දිවාල වල තාම තියෙන පුරුද්ද. එතකොට දැසිදස්සන්ව පිළිගන්න යන්නේ නෑ. එළුව කුකුලෝ පිළිගන්න යන්නේ නෑ. ඌරෝ පිළිගන්න යන්නේත් නෑ. ඇත්තු අස්වයෝ වෙලඹෝ පිළිගන්න යන්නේත් නෑ. කුඹුරු අතු පිටි පිළිගන්න යන්නේ නෑ. ඊළඟට එක එක්කිනාගේ පයින්ඩ් අරගෙන යන්නේ නෑ. ඊළඟට බිස්නස් කරන්න යන්නේ නෑ. ඊළඟට තරාදියෙන් කරන කපටිකම් මිනුම් වලින් කරන හදන කපටිකම් කරන්න යන්නේ නෑ. කෝලාහල කරගන්න යන්නේ සම්ඩු සරුවල් කරගෙන ආයුධ අරගෙන කපා කොටා ගන්න යන්නේ නෑ. එහෙනම් මොකක්ද යාට තියෙන ඕනද බලන්න. සෝ සන්තුට්ඨෝ හෝති. කාය පරිහාරිකේන චීවරේන. කාය පරිහරණය කරන සිවුරකින් සතුටුයි. කුච්චි පරිහාරිකේන පිණ්ඩපාතේන. කුසට පිරින ආහාරින් සතුටුයි. සෝ යේන යේනිය පක්කමති. කොයි තැනටද යන්නේ? පාත්‍රයයි සිවුරයි අරගෙන යනවා කුරුල්ලෙක් වගේ. කුරුල්ලෙක් පියාපත් අරගෙන යන්නේ යම්සේද? භික්ෂුව පාත්‍රයයි සිවුරයි අරගෙන යනවා කුරුල්ලෙක් වගේ. මේ විදිහට සතුටින් වාසය කරනවා. මේක තමයි ආර්ය වූ සීලයෙන් ලබන ආධ්‍යාත්මික නිවැරදි සැපය. දැන් මේ ආර්ය සීලය කතා කළේ. ආර්ය සීලයෙන් ලබන්නා වූ ආධ්‍යාත්මික නිවැරදි සැපය. දැන් මේක ලබන්න බැරිද මේ ජීවිත කෙනෙකුට? පුළුවන් නේ. ඊළඟට ඒ කෙනා ඇසින් රූප දැක නිමිති ගන්නෙ නෑ. ඔන්න ඊළඟ එක අමාරු වැඩේ. ඇසින් රූප දැක ලස්සනයි කියලා ගන්නෙත් නෑ. නොදකින් කියලා ගන්නෙත්. කනෙන් ශබ්දය අසා ලස්සනයි කියලා ගත්තොත් ඒක අර්බුදයක්. ඊළඟට නොදකින් කියලා ගත්තොත් ඒකත් අර්බුදයක්. කනෙන් ශබ්දය අහලා ඒක ගන්නෙත් නෑ. තමන්ගේ ජීවිතයේ අර්බුදයකට ලක් වෙන දෙයක් ගන්නෙ නෑ. නාසයෙන් ආග්‍රහණය කළා ඒක ගන්නෙත් නෑ. නාසයෙන් ආග්‍රහණය කළේ ගන්නවා කියන්නේ මොකද්ද? ඒක කොහොමද වෙන්නේ? දැන් ඕනේ යනවා මෙයා පින්ඳ පාතේ. දැනකට හොඳ බැදුම් සූදක් එනවා. දැන් මෙයා හිතනවා මං ගෙදර හිටියනම් මෙයා හිතු මනාපට බැදගෙන කනවන්නේ. ඊට පස්සේ යා මොකද හිතන්නේ? ඊට පස්සේ හිතනවා මට මේක නිදහසක් නෑ. මං ගෙදර හිට ආන්න දැක්කනේ සංවර නොවීමෙන් ඒක හැදෙන්නේ. ඊට පස්සේ හිතනවා මට නිදහසේ කන්න බොන්න තිබ්බ ඕන වෙලාවක කන්න තිබ්බ මේක හරි වැඩි වෙලා තියෙන්නේ. ආන්න ඒක වෙන්නේ නෑ. ඒ වෙලෙම නාසයට දැනෙන ගඳ සුවඳේ නිමිති ගන්නෙ නෑ. ඊළඟට දිවට දැනෙන රසයේ නිමිති ගන්නෙ නෑ. කයට දැනෙන පහසේ නිමිති ගන්න නෑ. මනසට සිතෙන අරමුණු වල තමා තුළ අර්බුදේ ඇති කරවන්නා වූ ආකාරයට නිමිති ගන්නෙ නෑ. ඒතර මේකේ තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විදිහට ආර්ය වූ ඉන්ද්‍රිය සංවරයකින් වාසය කරනවා. ඊළඟට හොඳ 100න් තමයි යන්නේ ඉස්සරහට. ඒ කියන්නේ පින්ඩපාතේ වඩිද්දිත් හොඳ 100න් වඩිනවා. ආපස්සට එද්දිත් 100න් එනවා. වඩපිට බලද්දි 100න් බලනවා. අතපය දිගාරිද්ද හකුලවද්දි 100න්. සිවුරු පිරිකර පොරවද්දි 100න් කරනවා. දානේ වළඳද්දි 100න් වළඳනවා. පානය කරද්දි යමක් 100න් පානය කරනවා. වැසිකිලි කැසිකිලි යද්දි 100න් යුක්තව කරනවා. මේ සෑම ඉරියව්වක්ම 100න් යුක්තව කරනවා. මේ විදිහට යා ආර්ය වූ සීලස්කන්ධයෙන් යුක්තව, ආර්ය වූ ඉන්ද්‍රිය සංවරකින් යුක්තව, ආර්ය වූ සිහි නුවණින් යුක්තව වාසය කළා හුදකලා තැන්වල තනියම භාවනා කරනවා. මේ භාවනා කරද්දී මොකද කරන්නේ? මේ ආඳුන ගන්න මහන්සි ගන්නවා මොනවද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. මේක හඳුනගෙන මේක බැහැර කරනවා. පංච නීවරණ බැහැර වෙන ආකාරයට මෙයා භාවනාවේ යෙදෙනවා. එතනකට මොකද වෙන්නේ? පංච නීවරණ බැහැර වෙලා සිත පිරිසිදු වෙනවා. උපක්ලේශ බැහැර වෙලා මෙයාගේ හිත සමාධිමත් වෙනවා. ඊට පස්සේ කාමයන්ගෙන් තොරව
අකුසල ධර්මයන්ගෙන් තොරව විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළවෙනි ධ්‍යානයේ උපදවාගෙන වාසය කරන. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොයිතරම් ආශ්චර්යයිද. ඉතින් මේක ගැන අඩු ගන්න අපිට මේවා මේ විදිහට අහන්නවත් අපිට අඩු ගානේ ලැබෙන්න ඕනේ. ඒක මිනිස්සු අයිතියක්. ඒ මිනිස්සයා උදෙසා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තියෙන්නේ. ඒ නිසා මම යම් මේක කිව්ව නෑ නෑ ඔබට ඕනේ නෑ කියලා. ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයට විරුද්ධ එකක්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ යා පළවෙනි ධ්‍යානය දියුණු කළා ධ්‍යාන සැපයෙන් වාසය කරනවා. ඊළඟට දෙවෙනි ධ්‍යානයට දියුණු කර ගන්නවා සමාධිය. දෙවෙනි ධ්‍යානයේ සැපයෙන් වාසය කරනවා. තුන්වෙනි ධ්‍යානය දියුණු කර ගන්නවා. තුන්වෙනි ධ්‍යානයේ සැපයෙන් වාසය කරනවා. හතරවෙනි ධ්‍යානය දියුණු කරගෙන පාරිශුද්ධ උපේක්ෂාව තියෙන බලවත් සමාධිය තියෙන ධ්‍යානයෙන් වාසය කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මේ සිත උපක්ලේශ රහිතයි. මෘදුයි. හරීම කර්මන්නේ කියන්නේ වැඩකට සුදුසු ආකාර. දැන් අපි ගත්තොත් ත්‍රාක්තරන් ආභරණයක් හදන්න බෑ අමුරත්තරන් වලින්. ඒක මොකද කරන්නේ? කෝවේ දාලා ඒක තලලා ගානට පදම් කරලා ගත්තට පස්සේ ඕන සියුම් කැටීමක් ඒ රණේ කරන්න පුළුවන්. ඒ වගේ තමයි කියන මේ මනස, සිත. මේ හොඳට පදම් වෙන්නේ ධානයෙන් කියනවා. ඊට පස්සේ ඒකට උවමනා විදිහට සිත හසුරවන්න පුළුවන්. ඉතින් ඒ සිත කම්මනීය තීතේ හොඳට කර්මන්නේ ඒ ඕනම නිර්මාණයක් සකස් වෙන ආකාරයට සිත හැදුනට පස්සේ තීතේ සිත පිහිටියට පස්සේ ආනින්ජපතේ සාමාන්‍යයෙන් ඒක නොසෙල්ලෙන ස්වභාවයට කොහේ හරි හේන හඬක් ගැහුවත් ගැස්සෙන්නේ නැති ආකාරයට තියෙද්දී ඔන්න මෙයා මොකද කරන්නේ? පෙරවිසු කඳ පිළිවෙල දකින්නට සිත ආපස්සට යොමු කරන. ඒ ඥානෙ ලබන්නේ. ඒක ඥානයක්. පුබ්බේ නිවාසානුසති ඥානෙ. ඒකට මෙයා දකිනවා මෙයාගේ ජීවිතය ආපස්සට. එක ජීවිතයක්, දෙකක්, තුනක්, හතරක්, පහක්, 10ක්, 20ක්, 30ක්, 40ක්, 50ක්, 500ක්, 1000ක්, 2000ක්, 5000ක්, 10000ක්, ආත්ම භව ලක්ෂයක්, කල්පයක්, සංවට්ටි විවට්ට කල්ප කෙලවරක් නැතුව යා දකිනවා. එතකොට මෙයා දකිනවා මම මේ ආකාරයට මේ සසරේ ඇවිල්ලා තියෙන්නේ. මම මේ ආකාරයට සැප දුක් විඳලා තියෙන්නේ. මම මෙහෙම කිවලා තියෙන්නේ කියලා තමාගේම ඥානයක් ඇති වෙනවා. ඒ වගේ මෙයා බලනවා ඊට පස්සේ ඒ ඥානයේ පුබ්බේ නිවාස ඥානෙ ලබාගෙන ඊට පස්සේ බලනවා මෙයා මේ ලෝක සත්වයා. තමාමින්ම මේ සංසාරේ ඉපදෙන මැරෙන ස්වභාවයට ආйти-ද. බැලුවම පේනවා කොහොමද? මේ සත්‍යයන් චවමානී uppajjamaani චුත වෙනවා උපදිනවා. හීනේ පනීතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යථා කම්මෝපගේ සත්‍යේ පජානාති. සමහරු හීනාත්ම භාවවල උපදිනවා. සමහරු ප්‍රණීතාත්ම භාවවල උපදිනවා. සමහරු සුගතිය උපදිනවා. සමහරු දුගතිය උපදිනවා. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ යථා කම්මෝපගේ තම තමන් කරගත්තු තම තමන් වගා කරගත්තු තම තමන් වපුරගත්තු හැටියට තමයි අස්සනු නෙලාගෙන යන්නේ. සමහරු කාය දුස්චරිතේ, වචී දුස්චරිතේ, මනෝ දුස්චරිතේ යෙදিলা. කාය විදී මරණින් මතු නිරේ උපදිනවා මෙයා දකිනවා. සමහරු කාය සුචරිතේ යෙදিলা, වචී සුචරිතේ යෙදিলা, මනෝ සුචරිතේ යෙදিলা මරණින් මතු සුගතිය උපදිනවා මෙයා දකිනවා. දැන් බලන්න දැන් බුදුරජාන් වහන්සේ වදාළ වැඩපිළිවෙල තුල සම්පූර්ණ තියෙන්නේ මොකද්ද? සුචරිතේ. කාය සුචරිතේ. දැන් කයින් ප්‍රාණඝාත ආදී කරන්නේ නැත්නම් යාට කාය සුචරිතේ තියෙනවා. වචනෙන් කරන්නේ නැත්නම් බොරු කීම, ගේලම් කීම, පරුසෝචන හිස් වචන වචී සුචරිතේ තියෙනවා. මනසින් අවිජ්ජා දෝමනස්ස, අවිජ්ජා ව්‍යාපාද මිච්ඡා දෘෂ්ටි ගන්න නැත්නම් මනෝ සුචරිතේ තියෙනවා. සුගතිය උපදිනවා. මේ විදිහට යා දකිනවා සුගතිය දුගතිය සකස් වෙන්නේ තමා කරන දේ, කියන දේ, හිතන දේ අනුවයි. අනාත්මයිනේ ඒක. තමාට ඵල දෙන එක වළක්වන්න බෑ. ඒකට බේරෙන්න තියෙන්නේ මේ ධර්ම මාර්ගේ ගමන් කිරීම විතරමයි. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? දැන් මේ විදිහට ලෝකේ ගැනත් තියා ගන්න. තමා ගැන ඊට පස්සේ මෙයාට අවබෝධයක් ඇති වෙන මේ ඔක්කොම හේතුඵල දහමක් තුලයි මේක වෙන්නේ කියලා. මොකද කරන්නේ? හිත යොදවනවා ආශ්‍රවයන්
ක්ෂය කිරීමට ඊට කලින් එයා හිත යොදවනවා. සෝ ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති. මේක තමයි දුක කියලා යථාර්ථය දැනගන්න. දැන් අපේ රටේ මේ සුද්ධංගෙන් මේ විකාර අරගෙන අපි දුක ගැන කතා කරොත් ඒකට මොකද්ද කියන්නේ? මේක රිනලු. දුක ගැන කතා කිරීම රින. දුක නෑ සතුටුයි කියලා කීම දන්න. එතකොට අරක කතා කළොත් නෙගටිව්ලු. මේක කතා කරොත් අනිත් එක කතා කරොත් මේ මිත්‍යාවෙන් මිත්‍යාවටපත් වෙලා අන්තෝ යටා බහ්‍යතා වෙලා තියෙන්නේ. පත් වෙලා තියෙන මොකද මේ පුද්ගලයන්ට බුද්ධ දේශනා නොදැනීම නිසාමයි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහිදී දේශය නිසාමයි. උන්වහන්සේගේ අවබෝධය කෙරෙහි පැහැදීමක් නැති නිසාමයි. පැහැදුනා නම් මේක හරි ලස්සනයි. සෝයිදං දුක්ඛන්ති යථා භූතං පජානාති. මෙය දුකයි කියලා යථාර්ථය දැනගන්නවා. එතන නෙගටිව් කියලා කතාවකුත් නැහැ. පොසිටිව් කියලා කතාවකුත් නැහැ. එතන තියෙන දේ ඒ විදිහටම දැකීම. යථාර්ථය දැනගන්නවා. අයං දුක්ඛ සමුදයෝති යථා භූතං පජානාති. මෙය දුක හට ගැනීමයි කියලා යථාර්ථයෙන්ම දැනගන්නවා. අයං දුක්ඛ නිරෝධෝති යථා භූතං පජානාති. මේ දුක නිරුද්ධ මෙහෙමයි දුකෙන් නිදහස් වෙන්නේ කියලා යථාර්ථයෙන්ම දැනගන්නවා. අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි දුකෙන් නිදහස් වන්නට නිරුද්ධ වෙන්නට තිබෙනා වූ එකම ප්‍රතිපදාව කියලා යථාර්ථයෙන්ම දැනගන්නවා. එයා තමයි ඊළඟ පියවර දකින්නේ. මොකද්ද? ආශ්‍රව. මේක තමයි මේ සකස් වී යන්න චිත්තාභ්‍යන්තරයේ ඇති වෙන්නේ කාම ආශ්‍රව. මේ තමයි භව ආශ්‍රව. මේ තමයි අවිජ්ජා ආශ්‍රව කියලා යථාර්ථයෙන්ම දැනගන්නවා. මේ ආශ්‍රව හටගන්නේ මෙහිමයි කියලා යථාර්ථයෙන්ම දැනගන්නවා. මේ ආශ්‍රව නිරුද්ධ වන්නේ මේ විදිහටයි කියලා යථාර්ථයෙන්ම අවිද්‍යාව නිරුද්ධ වීමෙන් ආශ්‍රව නිරුද්ධ වෙන බව යථාර්ථයෙන්ම දැනගන්නවා. ආශ්‍රව නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව මේකයි කියලා යථාර්ථයෙන්ම දැනගන්නවා. දැනගන්නකොට මොකද වෙන්නේ? එයාගේ සිත ඒ අවබෝධය ඇති වෙන්නේ කාම ආශ්‍රවයන්ගෙන් සිත නිදහස් වෙලා යනවා. භව ආශ්‍රවයන්ගෙන් හිත නිදහස් වෙලා යනවා. අවිජ්ජාශ්‍රවයන්ගෙන් හිත නිදහස් වෙලා යනවා. විමුක්තියටපත් වෙනවා කියන්නේ ඒක. නිදහස් වුණා, තෘෂ්ණාවෙන් නිදහස් වුණා, අවිද්‍යාවෙන් නිදහස් වුණා. විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හෝති. නිදහස් වුණා නම් නිදහස් වුණා කියන ඥානය ඇති වෙනවා. එතකොට ඇති වෙනවා අවබෝධයක් කීනා ජාති. ඉපදෙන ස්වභාවයේ ගෙවිලා ගියා. උසිතම් බ්‍රහ්මචර්යං නිවන් මාර්ගයේ සම්පූර්ණ කරගත්තා. කතං කරණීයං කලේතු දී කළා. නාපරං ඉච්ඡත්තායති පජානාති. ආයෙනම් මේ සංසාරේ ගමන් කරන්නේ මෙතනින් මේක ඉවරයි කියලා අවබෝධ කරගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා අයං උච්චති භික්ඛවේ මහණෙනි මේ පුද්ගලයාට තමයි කියන්නේ තමාට වද නොදෙන අනුන්ට වද නොදෙන තෘෂ්ණා රහිත වූ මේ ජීවිතයේදීම තෘෂ්ණා රහිත වෙලා නිවිලා සිසිල් වෙලා සපසේ වාසය කරන ශ්‍රේෂ්ඨත්වයටපත් වූ තැනැත්තා කියලා. දැන් බලන්න බුදු කෙනෙක් පහළ නොවෙන්න මේ අපිට අහනව ලැබෙනවද? බුදු කෙනෙක් පහළ වෙන්න අපි හිතන්නේ මොකද? ශීර්ෂත්වයට පැනත්තා කියලා. ලස්සන ගයක් ඇති. නේ? හොඳට යාහන වාහන ඇති. හොඳ සමාජ තත්ත්වයක් ඇති. කෙනාගෙන. එයාගෙන කියන්නේ මෙයාගේ ජීවිතේ මෙලොවත් මෙයාගේ ජීවිතේ මෙයා ගමටත් වැඩක් කළා, රටට වැඩක් කළා, තමාට වැඩක් කළා කියලා මහා පම්පෝරිය කියනෝනේ. හැබැයිටම තමාට යනුන්ට වැඩ කරගෙන තියෙන කවුද? රහතන් වහන්සේ. ඉතින් මේව දෙයක්, මේව ජීවිතයක් ලෝකේ තියෙනවා කියලා අපිට දැනගන්න ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා කියවීමෙන් පමණයි. කිසි දවසක නැත්තම් මේක කවුරුවත් කියන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනා කියවීමෙන්මයි අපි මේක දැනගන්නේ. බුදුරජාණන් වහන්සේ කෙරේ පහදින්නේ. බලන්න උන්වහන්සේ තමයි ලෝකයට හැබෑම දේ ඉදිරිපත් කළේ. ලෝකයට සාරවත් දේ ඉදිරිපත් කළේ. ලෝකයට අර්ථවත් දේ ඉදිරිපත් කළේ. දෙවි මිනිසුන්ගේ හිතසුව පිණිස පවතින ලෝකානුකම්පාවෙන් සැබෑ විසඳුම ඉදිරිපත් කළේ.
එතකොට අපි බුද්ධිමත් මිනිසයන් හැටියට අපි ඉස්සලාම කළ යුත්තේ කුමක්ද? මේ ගැන පහදින්න ඕනේ සාධාරණ කරුණු කල්පනා කළා. ලෝකෙ මීටත් වඩා ශ්‍රේෂ්ඨ එකක් කාටවත් ඉදිරිපත් කරන්න? ඔව් පුළුවන් ද කියලා විමසලා බැලුවොත් අපිට සාධාරණ නිගමනයකට එන්න වෙනවා. මේ ලෝකේ දෙවියන් බඹුන් මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණන් සහිත මේ දෙවි මිනිස් ප්‍රජාව තුල තථාගතයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේට ඇර ලෝකෙ කිසි කෙනෙකුට මෙවන් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න බෑ. ඒ නිසා මේ ගැන හිත පහදවාගෙන යස්ස සද්ධා තථාගතේ අචලා සුප්පතිට්ඨිතා තථාගතයන් වහන්සේ කෙරෙහි මනාව පිහිටි අචල ශ්‍රද්ධාවක් යමෙක් තුල ඇද්ද? සීලංච යස්ස කල්යාණං අරියකන්තං පසංසිතං බුදු පසේවිදු රහතන් වහන්සේලා විසින් වර්ණනා කරන ලද ආර්යකාන්ත වූ කල්යාණ සීලයක් යමෙකුට ඇද්ද? සංඝේ පසාදෝ යස්සත්ති. දැන් බලන්න මේ වගේ ජීවිත ගත කරන ශ්‍රාවක සංඝයා ගැන අපිට ඇහැට දකින්න නොලැබුණත් අපිට අහලත් අපිට පහදින්නේ නැද්ද හිත? පහදිනවනේ. සංඝේ පසාදෝ යස්සත්ති සංඝයා කෙරියම් පහදීමක් ඇද්ද? උජු භූතංච දස්සන. ජීවිත දැක්ම පිළිබඳ ඍජු අවබෝධයක් ඇද්ද? අදලිද්දෝ තිතං ආහු. ඒ කෙනාට තමයි දිලිඳු නැති කෙනා කියලා කියන්නේ. අමෝඝං තස්ස ජීවිතං. ඔහුගේ ජීවිතය හිස් නෑ කියනවා. ඒ නිසා සද්ධා සීල සංඝයා කෙරේ ප්‍රසාදි ධර්ම දර්ශනය මේවා ඇතු අනුයුංජේත මේධාවී ප්‍රඥාවන්ත කෙනා ධර්මය සිරිනවා සරං බුද්ධාන ශාසනං බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සිහි කර කරා මේ පින්වතුන්ට බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සිහි කර කරා ධර්මයේ ඇසිරෙන්න උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ ගෞතම ශාසනයම අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා සාදු සාදු